හරි ළමයි අපි දැන් සාකච්ඡා කරන්නේ අපේ පේපර් එකේ B කොටස එනතම මේ B කොටසේ තියෙන අපේ 9 වෙනි ගානේ නැත්නම් අපේ මුළු පේපර් එකේ 9 වෙනි ගානේ ඒ කොටස සාකච්ඡා කරන්නේ මේක ඇවිල්ලා අවුල දන්න බෙලු බැලමට වර්ගජ සමීකරණ ගානක් මේක ඇවිල්ලා ගොඩක් හොඳ ගානක් ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ ලොකු අමාරු ගානක් නෙමෙයි මම හැබැයි කියන්නේ මේක 2022 කට්ටියට ඉතාම හොඳ ස්ටෑන්ඩඩ් ගානක් මේක හරි බලමු මොකක්ද මේ ගාන වෙන්නේ කියලා මේක කියනවා ABC අසමානයි බිඳුව වන පරිදි හරි ABC ගුණිතය නැත්නම් 1 B C නෙවෙයි ABC ගුණිතය අසමානයි බිඳුව වන පරිදි මෙන්න මෙයා කවුද මේ වර්ගජ සමීකරණයක් දීලා තියෙනවා x ගේ වර්ගජ සමීකරණය a ධන b ධන c වල x වර්ගය ධන b ධන 2 c වතාවක් x ධන c සමානයි බිඳුවයි කියලා දීලා තියෙනවා හරි මෙන්න මෙයා තමයි අපේ වර්ගජ සමීකරණය මේකේ ABC අවයවයක් කාර් කියලා දීලා තියෙනවා 1 B C අවයවයක් කාර් ඒගොල්ලෝ තාත්වික නියත කියලා දීලා තියෙනවා හරි එතකොට මේගොල්ලෝ අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මේක තමයි දීලා තියෙන දත්තය ඊට පස්සේ දත්තය දීලා තියෙනවා එක යන්න මෙන්න මේ සමීකරණේ මේ ඇවිල්ලා x ගේ වර්ගජ සමීකරණයක් ඒගොල්ලෝ කියනවා එක යන්න මෙම සමීකරණයේහි මූලයක් නොවන බව දී ඇතනම් මූලයක් නෙවෙයි හරි නොවන බව දී ඇතනම් ඔන්න ඔය ප්‍රකාශන දෙක පෙන්වන්න කියලා කියනවා යම් කිසි අසමානතා දෙකක් දීලා ABC ගේ අසමානතා දෙකක් පෙන්වන්න කියලා තියෙනවා හරි දැනට හිතා ගන්නකො ABC ගේ අසමානතා දෙකක් පෙන්වන්නයි තියෙන්නේ කියලා හිතා ගන්නකො හරි ඒක අමතක කරලා ඕගොල්ලෝ හිතන්න බලන්න x මෙන්න මෙයාට සමාන එක මෙන්න මේ වර්ගජ සමීකරණයේ මූලයක් වෙන්නේ නැත්නම් මොකද වෙන්න ඕනේ ඒ කියන්නේ x සමානයි එකමගින් මොකද වෙන්න ඕනේ නැත්තේ මේ මෙන්න මේ අංක 1 සමීකරණය අංක 1 වර්ගජ සමීකරණය නැත්නම් ඉහත වර්ගජ සමීකරණය මොකද වෙන්නේ නැත්තේ තෘප්ත නොවේ ඒ කියන්නේ මේ වර්ගජ සමීකරණයට x සමානයි 1යි කියලා අපි ආදේශ කරොත් එහෙම මොකද වෙන්නේ නැත්තේ සමානයි බිඳුව නම් වෙන්නේ නැහැ අසමානයි බිඳුව වෙන්නේ ඒ කියන්නේ a ධන b ධන c වතාවක් x වෙනුවට 1 දානවා එතකොට 1 වර්ගය ධන b ධන 2 c වතාවක් x වෙනුවට කවුද දාන්නේ 1 දානවා ධන c ඉන්නවා ඕක සමානයි බිඳුව වෙන්නේ නම් නැත සමානයි බිඳුව වෙන්නේ x ඇවිල්ලා මේ වර්ගජ සමීකරණේ එක ඇවිල්ලා මූලයක් උඩ නම් සමානයි බිඳුව වෙනවා එතකොට ඕකේ හිතන්නකෝ මෙයාගේ මූල ඇවිල්ලා 2යි 3යි කියලා නැත්නම් මූල නැහැ කියලා හිතන්නකෝ මෙයා මූල ඉන්න වර්ගජ සමීකරණයක් කියලා තාතු විසඳුම් ඉන්න වර්ගජ සමීකරණයක් කියලා අපි හිතමුකෝ ඒක දීලා නැහැ තාම එහෙම වුණොත් එහෙම මෙයාගේ මූල දෙක ඇවිල්ලා 2යි 3යි කියලා හිතන්නකෝ එතකොට x සමානයි 2 මෙයාට දැම්මොත් එහෙම මෙයාව තෘප්ත වෙනවා ඒ කියන්නේ සමානයි බිඳුවයි කියලා මට දාන්න පුළුවන් මෙතන x සමානයි 3 දැම්මොත් එහෙම සමානයි බිඳුවයි කියලා දාන්න පුළුවන් ඒගොල්ලෝ කියනවා එක කියලා කියන්නේ මෙයාගේ මූලයක් නෙවෙයි කියලා එහෙනම් මෙයා සමානයි බිඳුව වෙන්නේ නැහැ හරි එතකොට මට මේ වම් පැත්ත කොට සුරු කරන්න මෙතන එනවා a ධන b ධන c මෙතන එනවා තව b එකක් එතකොට a ධන මේ b එකතු කරාට පස්සේ 2යි b එනවා c ඉන්නවා 2යි c ඉන්නවා c ඉන්නවා ධන 4යි c අසමානයි බිඳුව ඔන්න a ධන b ධන c ගේ යම් කිසි ප්‍රකාශනයක් අපි ගත්තා අපිට හොයන්න තියෙන්නේ පෙන්නන තියෙන මොකක්ද a ධන 2යි b ධන 4යි c කුඩයි බිඳුව හෝ a ධන 2යි b ධන 4යි c විශාලයි බිඳුවයි කියලා පෙන්වන්න තමයි තියෙන්නේ ළමයි මේක තේරුම මොකක්ද මේකට තේරුම් දෙකක් තියෙනවා හරි හිතන්නකෝ අපිට යම්ගේ සංඛ්‍යාවක් දීලා k කියලා සංඛ්‍යාවක් දීලා අසමානයි බිඳුවයි කිව්වා කියලා ඒකේ තේරුම මොකක්ද එක්කෝ k කුඩයි බිඳුවයි නැත්නම් k විශාලයි බිඳුවයි ඔය දෙක එකක් තමයි මේක තේරුම වෙන්නේ මම කියන්නේ පැහැදිලිද හරි යම්ගේ සංඛ්‍යාවක් බිඳුවට අසමානයි කියලා කියන්නේ එක්කෝ ඒ සංඛ්‍යාව කවුද මේක ගන්නව නම් a ධන 2යි b ධන 4යි c කුඩයි බිඳුව වෙන්න ඕනේ හෝ දෙකම වෙන්න බැහැ දෙක එකයි නැත්තම් a ධන 2යි b ධන 4යි c විශාල බිඳුව වෙන්න ඕනේ හරි එක්කෝ මෙයා වෙන්න ඕනේ නැත්තම් මෙයා වෙන්න ඕනේ ඔන්න උත්තර දෙක හරි එතකොට අපි යන්නේ මේකේ ඊළඟ කැලේට තාම අපි ඒ කොටසේ ඉන්නේ හරි මේක තමයි මේක තියෙන පළවෙනි කැලේ හරි එහෙනම් මේක ලියා ගන්න හරි පොඩ්ඩක් නවත්තගෙන ලියා ගන්න හරි මම එහෙම වෙනවා දැන් ඒක ඊළඟ කැලේට මේක ඊට පස්සේ කියනවා ශූන්‍ය මෙම සමීකරණයේ මූලයක් වේද නොවේද සාධනය කරන්න ශූන්‍ය මේ සමීකරණයේ මූලයක් වෙනවද නැද්ද සාධනය කරන්න
බලමු. ඉස්සෙල්ලාම අපි මේකට කරන්නේ අපි කරන්නේ මේ විසංවාදී සාධන ක්‍රමය කියන සාධන ක්‍රමය. පොඩි විසංවාදයක් වෙන්නවා. ඒ කියන්නේ අපි නිකන් මෙන්න මේ වගේ වැඩක් කරනවා. අපි අපේ සාමාන්‍ය ජීවිතයේ පාවිච්චි කරන විසංවාද කියන්න බලන්න. අපි විසංවාදී සාධන ක්‍රමයෙන් අපි කරන දේවල් දැන් උදාහරණයක් විදිහට අපි හිතනවා යම්කිසි මිනිස්සෙක් ඇවිල්ලා හොඳ මිනිස්සෙක් කියලා අපි උපකල්පනය කරනවා. ඒ මිනිස්සයත් එක්ක අපේ ජීවිතේට හම්බ වෙන යම්කිසි මිනිස්සෙක් ඇවිල්ලා අපි උපකල්පනය කරනවා මේ මිනිස්සයා හොඳ මිනිස්සෙක් කියලා. අපි උපකල්පනය කරගෙන ගිහිල්ලා ඒ මිනිස්සයත් එක්ක වැඩ කරගෙන යනවා. යද්දී තේරෙනවා මේ මිනිස්සයා ඇවිල්ලා හොඳ මිනිස්සෙක් නෙවෙයි මේ මිනිස්සයාට සක්කඩියෙක් කියලා. හරිද? එතකොට අර අපේ උපකල්පනයේ සාවද්‍ය වෙනවා. මොකක්ද? මේ මිනිස්සයා හොඳ මිනිස්සෙක් කියන උපකල්පනයේ සාවද්‍ය වෙනවා. මොකද ඒ මිනිස්සයා ඇවිල්ලා සක්කඩි වැඩ කරන මිනිස්සෙක්. එහෙනම් අපි කියනවා අර අපේ උපකල්පනය ඇවිල්ලා විසංවාදයක් කියලා කියනවා. හරි? ඔන්න ඔක තමයි අපි කියන්නේ සාමාන්‍ය කතා කරද්දී මේ විසංවාදී සාධන ක්‍රමය කියලා කියන්නේ ඔන්න ඕකයි. එහෙනම් මේගොල්ලෝ අහන්නේ ප්‍රශ්නය මෙයා හොඳ මිනිස්සෙක්ද නරක මිනිස්සෙක්ද? ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ. ශූන්‍ය මෙම සමීකරණේ මූලයක් වේද නොවේද? අපි මූලයක් වේ කියලා ගමුකෝ. මූලයක් වේ කියලා ගමු. x සමානයි බිඳුව මෙම වර්ගජ සමීකරණයේ මූලයක් වේයයි උපකල්පනය කරමු. මූලයක් වේයයි උපකල්පනය කරමු. හරි? මම කියව පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙයාගේ මූලයක් වේයයි උපකල්පනය කරද්දී අපි මොකක්ද වෙන්න ඕනේ? x සමානයි බිඳුව මගින් මෙයා තෘප්ත වෙන්න ඕනේ. මූලයක් වේයයි උපකල්පනය කරා නම් මෙයා තෘප්ත වෙන්න ඕනේ. එම නිසා x සමානයි බිඳුව මගින් අංක 1 වර්ගජ සමීකරණය තෘප්ත විය යුතුය. එහෙනම් අපි තෘප්ත කරලා බලමු වැඩේ හරියනවද කියලා. තෘප්ත කරනවා කියලා කියන්නේ මොකක්ද? x සමානයි බිඳුව කියලා මෙයාට ආදේශ කරාට පස්සේ සමානයි බිඳුව වෙනවා. හරි? වම් පැත්තට මෙයාව ආදේශ කරාට පස්සේ සමානයි බිඳුව වෙනවා. මම කියන එක තේරෙනවද? හරි? b ධන 2c වතාවක් බිඳුව ධන c සමානයි බිඳුව විය යුතුයි. අපි ඒ තෘප්ත වෙනවා කියන දේ ගණිතමය ප්‍රකාශනයක් විදිහට ලියන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ x එනකොට අපි බිඳුව දාලා අපේ ප්‍රකාශනය කියනවා. අපි යාට කියනවා තෘප්ත වෙනවා කියලා. පැහැදිලිද? ආව ස්ටැටිස්ටික්. මෙන්න බලන්න. එතකොට යම්කිසි සංඛ්‍යාවක් බිඳුවේ වර්ගීකරණය බිඳුවමයි වැඩි කරලා පස්සේ බිඳුවයි. යම්කිසි සංඛ්‍යාවක් බිඳුව වැඩි කරලා පස්සේ බිඳුවයි. හරි? එතකොට c විතරයි මම පැත්තට ඉතුරු වෙන්නේ. එතකොට එනවා මට c සමානයි බිඳුවයි කියලා. c සමානයි බිඳුවයි කියලා එනවා. යම්කිසි ප්‍රකාශනයක් එනවා. ළමයි දැන් අපි බලන්න ඕනේ c සමානයි බිඳුවයිද කියලා. නැහැ. a ගුණ කිරීම b ගුණ කිරීම c අසමානයි බිඳුවයි කියලා දීලා තියෙනවා අපේ දත්තයන්. a ගුණ කිරීම b ගුණ කිරීම c අසමානයි බිඳුව බැවින් කිසි විටක a, b, c සමානයි බිඳුව විය නොහැක. ළමයි ඔයගොල්ලෝ බලන්න යම්කිසි සංඛ්‍යාත්මක ගුණිතය බිඳුවට සමාන වෙන්නේ නැහැ කියලා දීලා තියෙනවා. යම්කිසි සංඛ්‍යාත්මක ගුණිතය බිඳුවට සමාන වෙන්නේ නැහැ කියලා දීලා තියෙනවා මේ විදිහට. ඔය එක සංඛ්‍යාවක් හරි බිඳුව වෙන්න පුළුවන්ද? එකෙක් හරි බිඳුව වුණොත් එහෙනම් අනිවාර්යයෙන් මුළු ඔක්කොම එකම බිඳුවට සමාන වෙනවා. මුළු එකම බිඳුවට සමාන වෙනවා. එකෙක්වත් බිඳුවට සමාන වෙන්න බෑ. හැබැයි අන්න මු තක්කඩිය කියලා අපිට ආවා. හරි? රෑල් එක තක්කඩිය. එහෙනම් අපේ උපකල්පනයේ වැරදි. එහෙනම් ලියන්න බලන්න. එබැවින් c සමානයි බිඳුව යන්න විසංවාදයකි හරි විසංවාදයකි එබැවින් අපගේ ඉහත උපකල්පනය සාවද්‍ය වේ හරි පෝස් කරගෙන ලියන්න යන්න හරි සාවද්‍ය වේ එබැවින් x සමානයි බිඳුව එසේට නැත්නම් ශූන්‍ය ඉහත වර්ගජ සමීකරණයෙහි මූලයක් නොවේ
එබැවින් ශූන්‍ය අපේ උපකල්පනය විදිහට ශූන්‍ය ඉහත වර්ගජ සමීකරණයේ මූලයක් කියන එකනේ අපේ උපකල්පනය. උපකල්පනයේ සාබද්ධයයි. එහෙනම් ශූන්‍ය ඉහත වර්ගජ සමීකරණයේ මූලයක් නොවේ. හරි. ඔන්න අපි සාධනය කරා. අපි ඒකේ ඊළඟ කැලේ හරි. තාම අපි ඉන්නේ ඒ කොටසේ. තව කීරෝ ටික. මෙන්න බලන්න. තවද මෙම සමීකරණයට තාත්වික මූල පවතී නම් ඔන්න අසමානතාවයක් දීලා තියෙනවා තවත් ABC අතර අසමානතාවයක්. තමයි. මෙතනත් ඇවිල්ලා ABC අතර අසමානතාවයක් තමයි මේ පෙන්නන්න කියලා තියෙන්නේ. හැබැයි මේකේ දත්තය වෙනස්. දැන් ඉස්සෙල්ලතර මුලින්මත් අපිට තිබ්බේ ABC අතර අසමානතාවයක් පෙන්නන්න. හැබැයි එතන තිබ්බේ එක මෙයාගේ මූලයක් වෙන්නේ නැහැ කියලා தත්ත්වයක්. පැහැදිලිද? හරි. දැන් මෙතනදී තියෙන්නේ ABC අතර අසමානතාවයක් පෙන්වන්න තියෙනවා. මෙතනදී තියෙන්නේ මෙයාගේ මූල තාත්විකයි කියන தත්ත්වය. ඒ தත්ත්වය අනුව ගත්තට පස්සේ අපේ අසමානතාවය වෙනස් වෙන්න ඕනේ නේ. පොතේ හැටියට වෙනස් වෙන්න ඕනේ. හරි. කලින් දත්තයට ආපු ABC අතර අසමානතාවය නෙවෙයි දැන් එන්නේ. ඒකනේ දැන් මේ තියෙන වෙන අසමානතාවය. හරි. අංකයකට මේ සමීකරණයේ මූල තාත්විකයි කියලා දීලා තියෙන්නේ. තාත්වික මූල පවතී කියලා. ඕනම එකකින් දන්නවා මේ ලෝකේ යම් කිසි වර්ගජ සමීකරණයකට තාත්වික මූල පවතිනවා කියලා දීලා තියෙනවා නම් එයාගේ ඩෙල්ටා එහෙම නැත්නම් අපි කියන වර්ගජ සමීකරණයේ විවේචකය විශාලයි හෝ සමානයි බිඳුව වෙනවා කියලා දීලා තියෙනවා. තාත්වික හෝ සමපාත නැත්නම් තාත්වික ප්‍රභින්න මූල පවතිනවා කියලා දීලා නැහැ නේ මේකේ. මේකේ දීලා තියෙන්නේ තාත්වික මූල පවතිනවා කියලා විතරයි. එතකොට ඩෙල්ටා කියලා කියන්නේ කවුද? b ධන 2c වල වර්ගය ඍණ 4යි a ධන b ධන c වතාවක් අවසාන නියත පදේ c විශාලයි හෝ සමානයි බිඳුව. ඔන්නෝමයි එන්නේ. හරි? අපි ඊට පස්සේ බලමු මොකක්ද මේ තියෙන්නේ කියලා. හරි? ඒකේ අපි පොඩ්ඩක් මේක හදාගෙන බලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා අපි චුට්ටක් මෙයා පොඩ්ඩක් සුළු කරලා බලමු ඉස්සෙල්ලා. මොකද වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලා බලමු. හරි? බැලුවට පස්සේ මට පේනවා ඔන්න ඉන්නවා මෙතන b වර්ගය දන 4c වර්ගය මෙතන ගුණිතේ දෙගුණ ඇවිල්ලා 4bc. මෙතනින් ඉන්නවා දරුවෝ ඍණ 4a මෙතනින් ඉන්නවා ඍණ 4b. සමානයි 4ac ඉන්නවා. හරි? මෙතන ඉන්නවා ඍණ 4bc. මෙතනින් ඉන්නවා ඍණ 4c වර්ගය. අවුලක් නෑ කාටවත්? මෙන්න 4bc ට 4bc කැපිලා. එතකොට ඒ වගේ මෙතනින් ඉන්නවා කවුද 4c වර්ගය. එයාට කැපිලා යනවා කවුද මෙතන ඉන්න 4c වර්ගය. මම පොඩ්ඩක් ආපහු චෙක් කරලා බලන්න. b වර්ගය ඉන්නවා 4c වර්ගය ඉන්නවා. වේදනය ගුණිතය දෙගුණේ 4bc ඉන්නවා. ඍණ 4ac ඉන්නවා. ඍණ 4bc ඉන්නවා. ඍණ 4ac ඉන්නවා. ඒකනේ. අනේ හරි. එතකොට මෙතනින් 4c වර්ගයට 4c වර්ගය කැපිලා යනවා. 4bc ට 4bc කැපිලා යනවා. කවුද ඉතුරු වෙන්නේ? b වර්ග ඍණ 4ac කියලා පාර්ට් එකක් ඉතුරු වෙනවා. විශාලයි හෝ සමානයි බිඳුවයි කියලා ඉතුරු වෙනවා. හරි? දැන් ඔය අසමානතාවය දිහා බලන්න. දැන් මේ අසමානතාවය දිහා බලලා තරහ වෙන්න එපා. හරි? අසමානතාවය දිහා බැලුවොත් එහෙම ඕගොල්ලන්ට පේනවා මේ බලන්න b වර්ගය එක පැත්තකට දාගත්තොත් එහෙම අනිත් පැත්ත තනිකර ඉන්නේ ac. හරි? තනිකර අනිත් පැත්තේ ඉන්නේ ac. මේ බලන්න මේ අසමානතාවයේ ඉන්නේ b වර්ගය කියලා කැලලක් නෑ ac කියලා කැලලක් නෑ. ඕගොල්ලෝ අසමානතාවය දිහා බැලුවොත් එහෙම මේ බලන්න බිඳුවක් ඉන්නවා ac වල වර්ගමූලෙ ඉන්නවා තව කවුද ඉන්නේ? තව මෙන්න මෙහෙම කොයි එකක් ඉන්නවා කවුද? මේ මෙදීම දෙක. ඔන්න ඔහමයි අසමානතාවය ඉන්නේ. හරි? එහෙම ඉන්නවනම් ඒ කියන්නේ අපේ මේ ස්වරූපයෙන් ඉඳලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන බලන්න යම්කිසි වර්ග සංඛ්‍යාවක් යම්කිසි සංඛ්‍යාවකට වඩා විශාලයි කියලා කියනවා. ඒකේ අර්ථය මොකක්ද? ඒකේ තේරුම මොකක්ද? යම්කිසි වර්ග සංඛ්‍යාවක් යම්කිසි සංඛ්‍යාවකට වඩා විශාලයි කියලා කියනවා නම් ඒකේ තේරුම මොකක්ද? පොඩ්ඩක් පැහැදිලිව පොඩ්ඩක් හිතලා කියන්න බලන්න. ඒකේ තේරුම තමයි මේ බලන්න අපි කියනවා නම් a වර්ගය විශාලයි 3යි කියලා කියනවා නම් ඒකේ තේරුම ඇවිල්ලා a මොකක්ද? a විශාල වෙනවා මුල තුනට වඩා ඒ විශාල වෙනවා මුල තුනට වඩා ඒ වගේම ඒ කුඩා වෙන්න පුළුවන් ඍණ මුල තුනට වඩා. එහෙම අපිට කියන්න පුළුවන්. හරි? නැත්නම් මම මේක ඊට වඩා ලස්සන උදාහරණයක් කරන් පෙන්නන්න. ඕනි අපිට අබ්දික් වගේ. හරි? මොකද a වර්ගයේ විශාලයි හෝ සමානයි 4යි කියලා කිව්වොත් එහෙම ඒට ගන්න පුළුවන් අගයක් මොනවද? ඒට ගන්න පුළුවන් අගය දෙකට වඩා වැඩි අගයක් හෝ ඍණ දෙකට වඩා අඩු අගයක් විතරයි ගන්න පුළුවන්. මේ බලන්න. එක්ක දෙක හෝ දෙකට වඩා වැඩි අගයක් ගන්න පුළුවන්. නැත්නම් ඍණ දෙක හෝ ඍණ දෙකට වඩා අඩු අගයක් ගන්න පුළුවන්. හරි? දෙකට වඩා දෙක හෝ දෙකට වඩා වැඩි අගයක් ගත්තොත් එහෙම 2.0 අගයක් ගත්තොත් එහෙම එයාගේ වර්ගය 4ට වඩා වැඩි වෙනවා.
ඍණ දෙකට වඩා අඩු වර්ගයක් ගන්න බලන්න. එයාගේ වර්ගය ධන 4ට වඩා වැඩි වෙනවා. ඒත් ඕක දාලා බලන්නකො. මොනවා මෙතන 3 ගන්න බලන්න. 3 වර්ගය 9යි. ඒ වර්ගය. මේ පැත්තේ ඍණ 3 ගන්න බලන්න. ඍණ 3 වර්ගය ධන 9යි. හරි. ඒ වගේ හිතලා එහෙනම් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මෙතනදී ඒ විශාලයි 2යි කියලා කියන්න පුළුවන්. අනිත් පැත්තේ ඒ කුඩයි ඍණ 2යි කියලා කියන්න පුළුවන්. හරි. ඒ වගේ බිඳු දෙකක් මම මේකට දෙනවා. හරි. මෙන්න බලන්න. මේකෙදි b විශාලය හෝ සමානයි 2යි ac වල වර්ගමූලය වෙන්න ඕනේ. මෙතන 4යි නම් මෙතන 2යි ඈ. එයාගේ වර්ගමූලය. අනිත් පැත්තේ මොකද වෙන්න ඕනේ? b කුඩා හෝ සමානයි ඍණ 2යි ac වල වර්ගමූලය වෙන්න ඕනේ. මම කියන එක පැහැදිලිද? තේරෙනවද? හරි. එතකොට මේ දෙන්නගේ අපි කවුද ගන්නෙ? මේ දෙන්නගේ අපි කවුද ගන්නෙ? මේ දෙන්න කවුද ගන්නෙ? ඒක ගන්න නම් ඕගොල්ලෝ හරියට දරන් ඉන්න ඕනේ. b ඇවිල්ලා කුඩයිද මෙන්න මේ ඍණාංගයකට වඩා කුඩයිද ඍණාංගයක නැත්නම් ධනාංගයකට වඩා විශාලයිද කියලා ඕගොල්ලෝ දරන් ඉන්න ඕනේ. හරි. දැන් මේක ඔන්න මේ කාර්යය තමයි මේ හොඳම කාර්යය. හරිද? මේක දැන් හොඳට පොඩ්ඩක් ඔලුවට දාගන්න. මේකේ තියෙන්නේ මොකක්ද කියලා. මේක කියනවා අරමයි මේකේ පොඩි කේස් එකක් තියෙනවා. හරි. මම මෙහෙම පොඩි මේක තර්කයක් ගන්නම්කෝ. තමයි මේ බලන්න මේ ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වගේම තමයි ඈ. හරි. මේක බලන්න මේක තියෙන්නේ a ඍණ දෙකට වඩා කුඩයි කියලා. ඒ කියන්නේ මේ මුළු ඔක්කොම ඒ කියන්නේ මට මෙයාව තනිකරම ලියන්න පුළුවන්. මෙතනින් බිඳුවකුත් දාලා. මෙයාගේ අදහස ඇවිල්ලා a දෙකට වඩා විශාලයි කියලා. මට තනිකරම මේ පැත්තේ බිඳුවක් දාන්න පුළුවන්. දෙක කියලා කියන්නේ ධන සංඛ්‍යාවනේ. ඒ නිසා මේ සෙට් එකම බිඳුවට වඩා විශාලයි. දෙක කියලා කියන්නේ ඍණ සංඛ්‍යාවකට වඩා ඒ කුඩා නිසා සෙට් එකම බිඳුවට වඩා කුඩයි. ඒ වගේම මට මේකටත් ඒ වගේ කියන්න පුළුවන්. මෙයා නිකන් අර දෙකට වඩා විශාලයි කියලා කතාන්තරයක්. ඒ කියන්නේ මට මේකට කියන්න පුළුවන් බිඳුවට වඩා සමානයි. බිඳුවට වඩා විශාලයි දෙවතාවක් AC වල වර්ගමූලය ඊටත් වඩා විශාලයි හෝ සමානයි B කියලා කියන්න පුළුවන්. හරි. මේකට කියන්න පුළුවන් බිඳුවට වඩා කුඩයි ඍණ දෙවතාවක් AC වල වර්ගමූලය ඊටත් වඩා කුඩා හෝ සමානයි B කියලා කියන්න පුළුවන්. දැන් අහුම්කම් දෙන්න මම මේ වක්ද මේ කියන්න හදන්නේ කියලා. දැන් මේ දෙක ආවනේ පෙන්නන් තියෙන උත්තරේ මේකයි කියලා මේකට කොහොම ඉන්කාදයක් එකම ගහන්න බෑ. හරි. එහෙම ගහනවා නම් ඒක ඇවිල්ලා පට්ට වැරදි ක්‍රියාවලිය. හරි. අපි මොකද කරන්න ඕනේ? මේ දෙන්නගෙන් හරි එක කවුද කියලා බලාගන්න මොකක් හරි ගේම් එකක් ගහගන්න ඕනේ. මම කියන එක තේරෙනවද? මේ දෙන්නගෙන් හරි එක කවුද කියලා බලාගන්න මොකක් හරි ගේම් එකක් ගහගන්න ඕනේ. ඒ ගේම් එක මොකක්ද කියලා පොඩ්ඩක් සාකච්ඡාවක් ගන්න. මොකක්ද ගේම් එක? මම මේක පොඩ්ඩක් මගන්න මොකද අපිට අවශ්‍ය දෙක ආවනේ. හරි. මම මෙයාට කියන්නම් A කියලා මම මෙයාට කියන්නම් B කියලා මේ අසමානතාවයට. හරි. දැන් කොහොමද තර්ක කරලා ඔය දෙන්නගෙන් හරි එක්කෙනා ගන්න කියලා අපි බලමු. හරි. පොඩ්ඩක් අපි තර්කයක් දෙමු. ළමයි මේකේ මට පේන විදිහට මේ ගානේ චූටි අඩුපාඩුවක් තියෙනවා. හොඳ ගානක් නම් චූටි අඩුපාඩුවක් තියෙනවා මේකේ මේ උත්තර දෙකෙන් එකක් අපි තෝරගන්න ඕනේ කියලා මම අර කලින් කිව්වා වගේ මේ උත්තර දෙකම අපිට ගන්න බෑ. මේ දෙන්න එකක් එක්කෝ මෙයා ඒගොල්ලෝ කියන්නේ මෙයා බව පෙන්නන්නනේ. එහෙනම් මට මේ මෙන්න දෙන්නෙක් ආවා. දෙන්න මෙන්න නිසා ඕනේ මෙයාට ඉලි කියලා දෙයක් එහෙම බෑ. රෑ ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. මොකද අපේ ක්‍රියාවලිය දීපු දත්තය හරහා කියනවා එක්කෝ මෙයා දෙන්නටම සමාන තැනක් දීලා තියෙනවා. සමාන තැනක් නෙවෙයි. වෙන එක්කෙනෙක් වෙන්න ඕනේ කියලා කියනවා. එතකොට අර දෙන්නගේ එක්කෙනෙක් වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට අපි කියනවා ළමයි දෙන්නෙක් ගෙනල්ලා ඒ දෙන්නා ටෙස්ට් එකක් දීලා අපි කියනවා මේ දෙන්න එක්කෙනෙක් පාස් කියලා. මේ දෙන්නගේ එක්කෙනෙක් පාස් කියලා අපි කිව්වට පස්සේ එහෙනම් ඔයා වෙන්නේද කියලා කරටක් දාගෙන අපි අරන් යන්නේ නැහැ නේද? පොඩි උදාහරණයක්. හරි? ඒ වගේ තමයි මේක. හරි? එහෙම අපිට තීරණය කරන්න බෑ. මේකේදී අපි තීරණය කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. බලන්න මෙයාව ගන්නව නම් මේ බලන්න B විශාලයි බිඳුව වෙන්න ඕනේ. මෙයාව ගන්නව නම් B කුඩයි බිඳුව වෙන්න ඕනේ. එහෙනම් B විශාලයි බිඳුවේද B කුඩයි බිඳුවේද කියලා අපි තීරණය කරගන්න බෑනේ. හරි? ඒක තීරණය කරගන්න පුළුවන් වෙන නම් අපේ දත්තේ මෙන්න මෙහෙම ආව නම් හරි නේද? ඒ කියන්නේ අපේ දත්තේ තියෙන පොඩි අඩුපාඩුවක් කියලා තමයි මට හිතෙන්නේ. මම වැරදි නම් කවුරු හරි මේක පළවෙනි කමෙන්ට් එකක් දාන්න. මම මේ වෙලාවේ මේ ගාන දානයේදී මට හිතෙන්නේ මගේ මේකේ මේ දත්තේ පොඩි අඩුපාඩුවක් තියෙනවා ABC ධනතාත්වික සංඛ්‍යා කියලා දෙන්න ඕනේ කියලා තමයි මට හිතෙන්නේ. හරි?
වැරදි නම් සමාන වෙන්න මේක පොඩි කමෙන්ට් එකක් දාලා යන්න මේකේ වැරද්දක් පේනවා නම් හරි හරි මොකද මේ අපේ මේ කලින් මේකේ තියෙන ඒවත් එක්කත් එහෙම නැත්නම් අපි මේ කලින් ඔප්පු කරපු සමානතා කැලි මේකේ තියෙන්නේ ඔය මුලින්ම එක යන්න මේ සාධකයක් සමාන මූලයක් නොවන බව දියත් නම් කියලා ඒ වයින් හිතුවමත් දැන් මම ඒව දිහා බලන ඉද්දි මට තේරුණෙත් ඒ වයින් පවා මේ b විශාලයි බිඳුවයි කියලා පෙන්වන්න බෑ හරිද එතකොට මට කියන්න පුළුවන් b විශාලයි බිඳුව බැවින් මම මෙන්න මෙහෙම தත්ත්වයේ පොඩි වෙනස්කමක් කරගත්තා හරි බිඳුව බැවින් මට මොකක්ද අරයව ගන්න බෑ කුඩා හෝ සමානයි ඍණ දේවතාවක් කේසි වල වර්ගමූලය කුඩායි බිඳුව පිළිගත නැහැ කර පිළිගත නැහැ කර හරි ඒ නිසා මම කියන්නේ කවුද දේවතාවක් කේසි වල වර්ගමූලය විශාල හෝ සමානයි b කියලා මෙන්න මේ අතර උත්තරය හරි අර මම හිතුවේ ඒකේ වැරද්දක් තියෙනවා නම් කවුරු හරි කරුණාකරලා යටින් කමෙන්ට් එකක් දාන්න කවුරු හරි දක්ෂයෙක් කියනවා නම් කමෙන්ට් එකක් දාන්න ඒක මට හිතුනේ මෙන්න මේ විදිහට පැහැදිලිද හරි අපි යමු ඒ ගානෙම ඊළඟ කොටසට හරිද රෝලේ දැන් මේ ගානේ කියනවා දැන් ඉහත සමීකරණය තමයි පාර්ට් එකේ ඉන්නේ දැන් ඉහත සමීකරණයේ මූල ඇල්ෆා බෙදීම 1 ඇල්ෆා හා බීටා බෙදීම 1 ඇල්ෆා යයි ගන්න. එන්න මෙයාගේ මූල ඇල්ෆා බෙදීම 1 ඇල්ෆා හා බීටා බෙදීම 1 බීටා 1 ඇල්ෆා නෙමෙයි 1 බීටා යයි ගනිමු කියලා කියනවා. ඔන්න කේස් එක. මූලවල ඓක්‍ය හෝ ගුණිතයේ සෙවීමකින් තොරව ඇල්ෆා හා බීටා මූලවන වර්ගජ සමීකරණය a, b හා c ඇසුරෙන් සොයන්න. a, b හා c ඇසුරෙන් සොයා එහි මූල තාත්විකද වන බවද පෙන්වන්න. හරිද? එහි මූල තාත්වික වන බව පෙන්වන්න. මූල තාත්වික කතන්දරය අපි අන්තිමට කරමුකෝ. ඉස්සෙල්ලාම මොකක්ද මේ කියන්නේ මේ මාර කතන්දරයක් ඒගොල්ලෝ කියනවා. මොකක්ද? මෙයාගේ මේගොල්ලෝගේ මූලවල ඓක්‍ය සහ එකතු ඒ කියන්නේ ගුණිතය එකතුව හෝ ගුණිතය හොයලා සාමාන්‍යයෙන් අපි ඇල්ෆා බීටා අඩංගු වෙන ප්‍රකාශන ඇතුළත් මූල හොයන්නේ. හරි? දැන් උදාහරණයක් විදිහට යම්කිසි සමීකරණයක මූල ඇල්ෆා බීටා කියලා කියනවා නම් ඊට පස්සේ යම්කිසි වර්ගජ සමීකරණයක මූල ඇවිල්ලා ඇල්ෆා බීටා කියලා කියනවා නම් අපිට කියනවා ඇල්ෆා වර්ගයේ ඍණ 1 බීටා වර්ගයේ ඍණ 1 මූලවන වර්ගජ සමීකරණය සොයන්න. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ සාමාන්‍ය ක්‍රමවේදය ඇල්ෆා දර බීටා කියලා මෙතනින් ගන්නවා x වල සම්මුණකයේ බෙදීම x වර්ගයේ සම්මුණකය ඇල්ෆා බීටා ගන්නවා නියත පදයේ බෙදීම x වර්ගයේ සම්මුණකය. එතකොට ඍණ x වල සම්මුණකයේ බෙදීම x වර්ගයේ සම්මුණකය ඇල්ෆා බීටා ගන්නවා නියත පදයේ බෙදීම x වර්ගයේ සම්මුණකය. හැබැයි මේක කියනවා ඔය විදිහට හොයන්න එපා. හොයන්නේ නැතුව ගේම් එක ගන්න. කවුද? ඇල්ෆා බීටා මුල වෙන වර්ගජ සමීකරණය හොයන්න. හරි අපි හොයමු. මෙන්න බලන්න. ඇල්ෆා බීටා මූල වන වර්ගජ සමීකරණයක් තියෙනවා. ඇල්ෆා බීටා තෘප්ත වෙන්න ඕනේ නේද? හරි. ඊට කලින් මම මෙතනදී මේ කතාව කතා කරනවා. ඇල්ෆා බෙදීම 1 ඇල්ෆා හා බීටා බෙදීම 1 බීටා කියලා කියන්නේ මේ වර්ගජ සමීකරණයේ මූල නම්. එහෙනම් මේ වර්ගජ සමීකරණය ඇල්ෆා බෙදීම 1 ඇල්ෆාගෙන් හා බීටා බෙදීම 1 බීටාගෙන් තෘප්ත වෙන්න ඕනේ නේද? එහෙනම් ලියන්න පුළුවන්. අංක 1 වර්ගජ සමීකරණය. වර්ගජ සමීකරණය. මොකද වෙන්න ඕනේ සමීකරණය ඇල්ෆා බෙදීම 1 ඇල්ෆා හා බීටා බෙදීම 1 බීටාගෙන් තෘප්ත විය යුතුය. තෘප්ත වෙන්න ඕනේ කියලා කියනවා. බලමු එතකොට මොකද වෙන්නේ කියලා. එතකොට x වෙනුවට කවුද? අපි ඉස්සරම ඇල්ෆා බෙදීම 1 ඇල්ෆා දාමුකෝ. ඇල්ෆා බෙදීම 1 ඇල්ෆා ආවට පස්සේ එයාගේ වර්ගය ධන b ධන 2c වතාවක් ඇල්ෆා බෙදීම 1 ඇල්ෆා ධන c සමානයි බිඳුව. ඔන්න තෘප්ත කරා. හරිද? අපි බීටා බෙදීම 1 බීටා දාලා ආයි පස්සේ තෘප්ත කරලා උත්තරය ගමු. දැන් මෙයාම පොඩ්ඩක් සුළු කරගන්න ඕනේ. හරි. ඉස්සරම මම කියන්න ඕනේ මෙන්න බලන්න. a ධන b ධන c ඉන්නවා. මෙතන ඉන්න උඩ ඇල්ෆා වර්ගය. මම මේ මුළු සමීකරණයම වැඩි කරනවා 1 ඇල්ෆා වර්ගයේ. 1 ඇල්ෆා වල වර්ගයෙන් වැඩි කරනවා. වැඩි කරාට පස්සේ මෙතන මේ හරේ ඉන්න 1 ඇල්ෆා වර්ගය කැපිලා යනවා. මෙයාවත් 1 ඇල්ෆා වර්ගය වැඩි කරාට පස්සේ 1 ඇල්ෆා වල පූර්ණ වර්ගය වැඩි කරාට පස්සේ මේ හරේ ඉන්න එකෙක් කැපිලා යනවා. එතකොට එතන එනවා b ධන 2c ගුණ කිරීම ඇල්ෆා වතාවක් 1 ඇල්ෆා කියලා. මෙතනින් එනවා c වැඩි කිරීම 1 ඇල්ෆා වල වර්ගය කියලා. සමානයි බිඳුව. හරි? දැන් ඔබ සුළු කරලා ඇල්ෆා වර්ගයේ කැලේ ටික එක තැනකට ගන්න. ඇල්ෆා කැලේ ටික එක තැනකට ගන්න. නියත පද ටික එක තැනකට ගන්න. ඇල්ෆා නැති කැලේ ටික. එහෙම හිතන්න. මේ බලන්න
මෙතනින් ඉන්නවා ඇල්ෆා වර්ගයේ සංගුණක විදිහට A ධන B ධන C. මෙතනින් ඉන්නවා ඇල්ෆා වර්ගයේ සංගුණක විදිහට කවුද? B ධන 2C එයාගේ ඍණාංගය. ඒ කියන්නේ ඍණ B ධන 2C ඉන්නවා ඇල්ෆා වර්ගයේ සංගුණක හැටියට. එතකොට මෙතනින් ඉන්නවා ඇල්ෆා වර්ගයේ සංගුණක හැටියට C ඉන්නවා. වතාවක් කවුද? ඇල්ෆා වර්ගය. මම හිතන්නේ මං හරි. එතකොට ඇල්ෆාගේ සංගුණක හැටියට මෙතනින් ඉන්නවා B ධන C තමයි B ධන 2C. හරි. මෙතනින් ඉන්නවා ඍණ 2 ඇල්ෆා ඉන්නවා. ඒක නිසා ඍණ 2C ඉන්නවා. අය තමයි ඇල්ෆාගේ සංගුණක. නියත පද විදියට මට මෙතනින් කවුරුවත් නැහැ. මෙතනින් කවුරුවක් නැහැ. හැබැයි මෙතනින් ඉන්නවා C ඉන්නවා. ඒ කියන්නේ ඇල්ෆා නැති පද විදියට. මම මෙයාට සුළු කරනවා. සුළු කරලා පස්සේ මට පේනවා මෙතනින් ධන B ට ඍණ B කැපිලා යනවා. ඕම් කැපිලා ගියා. මෙතන C ඉන්නවා. මෙතන IC ඉන්නවා. එයාගේ 2C ගියාට පස්සේ ඍණ 2C අයින් වුණාට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ A විතරයි. A වතාවක් ඇල්ෆා වර්ගයේ ධන B වතාවක් ඇල්ෆා ධන C සමානයි බිඳුවයි. හරි. ඒ වගේම ඔය විදිහටම ඔයාලට එනවා කවුද? බීටා වලින් ඒ කියන්නේ සමානයි. බීටා බෙදී මෙතන බීටා මේ සමීකරණයෙන් තෘප්ත කරාට පස්සේ නැත්නම් මේ සමීකරණය ඒ ගණිත පැත්තේ කියවෙන්න ඕනේ. හරි. මේ සමීකරණය බීටා බෙදී මෙතන බීටා වලින් තෘප්ත කරාට පස්සේ ඒත් මේ වගේම ප්‍රකාශනයක් වෙනවා. මොකද මේ එකම ආකාරයෙන් බලන්න බෝලයක් බෙදී මෙතන බෝලයක්. ඒ වතාවක් බෝලේ වර්ගයේ ධන B වතාවක් බෝලේ ධන C සමානයි බිඳුවයි කියලා. එහෙනම් මෙතනත් එහෙමයි. බෝලයක් බෙදී මෙතන බෝලයක්. එහෙනම් යාම සුළු කරා එයාගෙන් තෘප්ත කරලා සුළු කරා එන්න ඕනේ A වතාවක් බෝලේ වර්ගයේ ධන B වතාවක් බෝලේ ධන C සමානයි බිඳුවයි කියලා. එහෙනම් මෙතනත් එහෙමයි. A වතාවක් බීටා වර්ගයේ ධන B වතාවක් බීටා ධන C සමානයි බිඳුවයි. ළමයි දැන් ඒගොල්ලෝ අහනවා ඇල්ෆා බීටා මූලවන වර්ගජ සමීකරණය මොකක්ද කියලා. එතකොට මෙයාට අංක 1 කියලා ගන්නකො. 1 නෙමෙයි යාට අපි කියමු කැපිටල් A කියලා. මට දැන් මේ සමීකරණ වල අංකත් පැටලවිලා තියෙන්නේ. හරි කමන්නේ නැහැ. මෙයා කැපිටල් A සමීකරණය කියලා ගත්තොත් මෙයා කැපිටල් B සමීකරණය කියලා ගත්තොත් ඔයගොල්ලෝ හොඳට බලන්න මොකක්ද වෙන්නේ? මේ ඇවිල්ලා කවුද? මේ ඇවිල්ලා වෙන කවුරුවත් නෙවෙයි. මම මේක ලියන්නම්. බලන්න මේක මෙන්න පොඩ්ඩක්ම කරන්නේ. හරි. ඒ ඇවිල්ලා වෙන කවුරුවත් නෙවෙයි. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව කියන සමීකරණය. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව කියන සමීකරණය ඇල්ෆා හා බීටාගේ තෘප්ත වන බව a හා b ප්‍රකාශන වලින් පෙනී යයි. හරි. ළමයි මේක සත්‍යය. මේක සත්‍ය දෙයක්. සත්‍ය කතාවක්. මේ ඇත්ත. ඇයි අපි යම්කිසි වැඩක් කරගෙන ඇවිල්ලා අපිට ඇත්ත ප්‍රකාශන දෙකක් ආවා. ඒ ප්‍රකාශන දෙක දිහා බැලුවට පස්සේ මට කියන්න පුළුවන් ඒ ප්‍රකාශන දෙක ඇවිල්ලා වෙන කවුරුවත් නෙවෙයි. මෙන්න මෙයාගේ x සමානයි ඇල්ෆා කියලා දැම්මම පස්සේ එන ප්‍රකාශනය. ඒ කියන්නේ ඇල්ෆා හා බීටා මගින් මෙන්න මේ කියන වර්ගජ සමීකරණය තෘප්ත වෙනවා. එහෙනම් මේ වෙන කවුරුවත් නෙවෙයි මේ ඉන්නේ. කවුද? එම නිසා ඇල්ෆා හා බීටා මූලවන වර්ගජ සමීකරණය. කවුද? ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුවයි. ඔව්. හරි. මම හිතනවා වැඩි පැහැදිලි කියලා. හරි. එතකොට මේකේ මූලවල ඓක්‍ය සහ මූලවල ගුණිතය කියන සංකල්පයක් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ වැඩේ කරේ. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ඇල්ෆා හා බීටා වල මූලවල වර්ගජ සමීකරණය a, b හා c තුලින් සෙව්වා. හරි. තව ඒ මූල තාත්වික වෙන බවද පෙන්වන්න කියලා කියනවා. ඒකේ මූල තාත්වික වෙනවා කියලා පෙන්වන්න කියලා කියනවා. ඒකේ මූල තාත්විකයි කියලා පෙන්වන්නේ කොහොමද? අපි මෙයාට ඩෙල්ටා වෙනවා. ඩෙල්ටා කවුද? ඩෙල්ටා සමානයි කවුද? b වර්ග ඍණ 4ac. හරි. එතකොට මෙයා විශාලයි හෝ සමානයි බිඳුවයි කියලා පෙන්න ගත්තා නම් වැඩේ හරි නේද? හරි. එතකොට අපි ඉස්සෙල්ලා පෙන්නුවා නේද? අර උඩ මෙන්න මෙහෙම ගැලමටික් එකක් පෙන්නුවානේ. මෙහෙම පෙන්නුවානේ. මෙයාගේ තේරුම මොකක්ද? දෙපැත්ත වර්ග කරොත් එහෙම මට එනවා b වර්ගය විශාලයි හෝ සමානයි. මේ දෙක මෙහාට දැම්මම පස්සේ 4ac කියලා එනවා. හරි. මෙන්න මෙයා නිසා මට මෙහෙම කියන්න පුළුවන්. එම නිසා මට කියන්න පුළුවන් b වර්ගය ඍණ 4ac විශාලයි හෝ සමානයි බිඳුවයි කියලා. ඒක නිසා මට කියන්න පුළුවන් ඒ නිසා ඩෙල්ටා විශාලයි හෝ සමානයි බිඳුවයි කියලා මෙන්න මෙයාගේ.
එයාගේ ඩෙල්ටා මේ b වර්ග වෙන 4යි ac. හරි. මොකද මේක සෑම කල්හිම සත්‍ය වෙන ප්‍රකාශනයක් නේ. මේ ගානේ මේ ගාන පුරාවටම සත්‍ය වෙන ප්‍රකාශනයක් තමයි අපි මෙන්න මේ මෙතන ගත්තේ. එයාගෙන් තමයි දැන් අපි මෙන්න මේ සමීකරණය ඩෙල්ටා විශාල වූ සමානයි 0 කියලා දෙන්නේ. ඒ අනුව මෙම වර්ගජ සමීකරණයේ මොකක්ද? ඒ අනුව මෙම වර්ගජ සමීකරණයේ මූල තාත්වික වෙන්නේ. ඊට පස්සේ කියනවා ඇල්ෆා දර බීටා සහ ඇල්ෆා බීටා වල අපි අපෝණය කරන්න කියලා. ඉතින් මෙන්න අපේ වර්ගජ සමීකරණය ඉන්නවා. එහි මූල ඇල්ෆා බීටා දෙවි මූල වල ഐക്‍ය ඇවිල්ලා කවුද? පින b යට ඒ. ඒ වගේ මූල වල ගුණිත ඇවිල්ලා ඊට පදේ දෙවීම ඒ. ඒකයි කියන දෙයක් නේ අපෝණය කරන්න කියලා කියන්නේ. ඔයගොල්ලෝ හිතනවා ඉතින් මේක ඔප්පු කරලා පෙන්නන්න කියලා. ඒ සූත්‍ර දෙක නෙමෙයි ඔප්පු කරලා පෙන්නන්න කියලා කියන්නේ. ඇල්ෆා හා බීටා මූල කරන වර්ගජ සමීකරණය හොයලා ඒක මෙහෙම ආව නිසා මෙයාගෙන් තමයි අපිට ඇල්ෆා දර බීටා ඇවිල්ලා ඍණ b යට a කියලා ආවේ. මෙයාගෙන් තමයි ඇල්ෆා බීටා ඇවිල්ලා c බෙදීම a කියලා ආවේ. දැන් මේක ඇවිල්ලා සම්මත වර්ගජ සමීකරණය වගේ පෙනුනට මේ ගානට විශේෂ වර්ගජ සමීකරණයක් කියලා හිතා ගන්න. මේ ඇවිල්ලා සම්මත සූත්‍රය වගේ පෙනුනට මේ ගානට විශේෂ සූත්‍රයක්. හරි? ඒ කතා කරන්න දෙන්නේ ඒක ඒ තරම් පට්ට පැහැදිලි පට්ට ලේසි ගානක් නෙවෙයි. හරි? හරි. අපි එහෙනම් ඒකේ කොටස ඉවර වෙලා අපි යම් මේ නවනි ගානේ b කොටසට. හරි දරුවනේ අහගන්න දැන් අපි කතා කරන්නේ b කොටස. b කොටස ඇවිල්ලා මේක දීලා තියෙන්නේ බහුපද එහෙම තියෙන පොඩි කැලලක් දීලා තියෙන්නේ. මේ බලන්න. x අවයවය කාර්බන පරිදි. මම හැම වෙලේම මේවට එහෙම ලොකු තැනක් කියන දෙයක් නෑ. මේවා වෙන්න නිකන් මෝඩ දත්ත නෙවෙයි. මේ වෙලාවේලා යම් කිසි දෙයක් මේක කියනවා. ඔය දෙන පොඩි පොඩි දේවල් වලින්. x අවයවය කාර්බන පරිදි මෙන්න fx ඉන්නවා. කැපිටල් fx කියලා දීලා තියෙනවා තනි බහුපදයක් දීලා තියෙනවා. මේ වෙලාව සාරසාම්‍ය. හරි. x වල හතරවෙනි බලය දන ax ඝනය දන bx වර්ගය දන cx දන වර්ග දීලා තියෙන්නේ 1 නේ 1 කියලා දීලා තියෙනවා. මේකේ abc කියලා කියන්නේ කවුද? අවයවයක් ඉතින් abc කියලා කියන්නේ අවයවයක් ඉතින් ඉතින් කියලා කියන්නේ නිකිල සංඛ්‍යා. ඒ කියන්නේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. බිංදුව 1 2 3 4 නැත්නම් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 වගේ සංඛ්‍යා තමයි abc කියලා කියන්නේ. හරි. මේක තව දීලා තියෙන දත්තයක්. x වර්ගය ධන x ධන 1 කියලා කියන්නේ මෙන්න මෙයාගේ සාධකයක් කියලා කියනවා. fx ගේ සාධකයක් තමයි එක සාධකයක් තමයි x වර්ගය ධන x ධන 1 කියලා කියන්නේ. අනිත් සාධකේ මොකක්ද කියලා දීලා නැහැ. බව දියත් නම් b සමානයි a ධන 1 හෝ b සමානයි c ධන 1. b සමානයි a ධන 1 කියලා පෙන්වන්න කියලා කියනවා. එක්ක පෙන්වන්න කියලා කියනවා c සමානයි b සමානයි c ධන 1 කියලා පෙන්වන්න කියලා කියනවා. හරි. මේ දෙන්නගේ එක්කෙනෙක් කියලා පෙන්වන්න කියලා කියනවා. එක්කෙනෙක්. හරි. හෝ කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා හෝ මෙයා කියලා පෙන්වන්න කියලා දීලා දෙනවා. හරි. දැන් මේක පෙන්වන්නේ අපි කොහොමද? හරි. දැන් එන්න. දැන් කියනවනේ මෙන්න මෙයා ඇවිල්ලා මේ කියන බහුපදයේ සාධකයක් කියලා. හරිද? දීලා තියෙන එකම දත්තේ ඕකනේ. එකම දත්තේ ඕක නම් අපි මේ වගේ දෙයක් පෙන්වන්න නම් මේ තියෙන අපේ සංගුණගත සම්බන්ධතාවය. හරි? සංගුණගත සම්බන්ධතාව ගන්න නම් ඔය දීලා තියෙන ඉතිරි සාධකේ අපි නිකන් බොරුවට වගේ ලියා ගන්න ඕනේ. හරි? බොරුවට වගේ ලියා ගන්න ඕනේ. අපි කොහොමද මෙයා බොරුව ලියාගන්නේ? අපි කියනවා එහෙනම් ලියන්න. x වර්ගය ධන x ධන 1 යන fx සාධකයක් ඇති මට fx වල ලියන්න පුළුවන්. මේ fx වල මට තනි කරලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් x වල හතරවෙනි බලය ධන ax ඝනය ධන bx වර්ගය ධන cx ධන එකවම මට ලියන්න පුළුවන්. මෙයා සාධකයක් නේ x වර්ගය ධන x ධන 1 කියලා කියන සාධකයක් නේ. තවත් වර්ගජ සාධකයක් මට මෙතන ලියන්න පුළුවන්. අවුලක් නැහැ. තවත් වර්ගජ සාධකයක් මම ලියනවා. කිසි අවුලක් නැහැ. px වර්ගය ධන qx ධන මම මෙතන ලියනවා 1. ඉස්සෙල්ලා මම පැහැදිලි කරන්නම්. ඇයි මේ pq දාලා මෙතන 1 දැම්මේ කියලා. r දැම්මේ නැත්තේ ඇයි කියලා. හරි? මේ බලන්න. මෙතන වර්ගජ සාධක එකක් ඒගොල්ලෝ දත්තේට දීලා තියෙනවා. එහෙනම් මට හතරවෙනි බලයේ නැත්තම් මාත්‍රයේ 4 වෙච්ච බහුපදයක් එන්න නම් මම වැඩි කරන්න ඕනේ මාත්‍රයේ කීය වෙච්ච සාධකයකින්ද? මාත්‍රයේ 2 වෙච්ච සාධකයකින් තමයි මම ගුණ කරන්න ඕනේ. ඒ ගුණ කරද්දී මේ බලන්න මම මේ මෙතනත් මේ p කියන එක වයින් කරගන්න. මේ මම මෙතෙන් විතරක් p දාන්න. මේ බලන්න මේ x වර්ගයේ මෙයාගෙන් වැඩි කරාට පස්සේ කවුද මට හම්බ වෙන්නේ? කවුද හම්බ වෙන්නේ? මට හම්බ වෙන්නේ x වල 4 වෙනි බලය. ඒ වගේම මෙතන ධන එකේ ඉන්නේ ආයෙත් මේ අපිට ධන එක හම්බ වෙන්න නම් මගේ ධන එක වැඩි කරන්න ඕනේ ධන එකෙන්මයි. ධන එකෙන්මයි වැඩි කරන්න ඕනේ. මම මේක පැහැදිලි කියලා මම හිතනවා. හරි. හරි.
මේක නියත පදයක් කියලා එකක් එළියට දාලා වැඩක් නැහැ. තේරුම්න්නේ. හරි. එවෙලෙන් ගෝ පාඩයක් වෙනවා. හරි. ඔන්න ඔක තමයි එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නාගේ ගුණිතයෙන් මෙයාව හැදෙනවා. හරි. එතකොට මම මේ නොදන්න පාර්ට් එක තියෙන P විතරයි. හරි. දැන් මේක මේ B වනේ අපි හොයාගන්න ඕනේ. හරි. අපි මොකක් හරි ගේමක් ගහලා දැන් මේකේ මෙන්න මේ B ව හොයාගන්න පොඩි උත්සාහයක් දෙමු. කොහොමද මේක මේ හොයන්නේ කියලා. හරි. මේක බලන්නකො. ඉස්සෙල්ලම ඔයාට දැන් B ව දැන් අරගෙන තියෙන මොකද B සමානයි A ධන 1 කියලා. මම මේ ආපහු තව විස්තර කරනවා. B සමානයි C ධන 1. මේ දෙක එකක් තමයි හොයන්න කියලා කියන්නේ. අවුලක් ගන්න එපා. B හොයන්න නම් මට තියෙන්නේ එකම එක தත්ත්වය. මේ තියෙන්නේ x වර්ගයේ සම්මුඛ සලකා. x වර්ගයේ සම්මුඛ සලකා. මම සලකනවා. දෙකත් x වර්ගයේ සම්මුඛ සමාන කරනවා. එතකොට වම් පැත්තේ ඉන්නේ B. දකුණු පැත්තේ තමයි මේක සුළු කරන්න එපා එකපාර ගන්න. හරි? දකුණු පැත්තේ x වර්ගයේ සම්මුඛ වලට ඉන්නවා මෙතනින් ඉස්සරහින් ඉන්නවා එකක් ඉන්නවා. ආයි x වර්ගයේ සම්මුඛ මෙයාගේ ඉන්නේ. මෙයාගේ ඉන්නවා මෙයාගේ වැඩි වෙලා කවුද ඉන්නේ? p කියලා එනවා x වර්ගයේ සම්මුඛ p x වර්ගය එනවා. ආයි එකයි x වර්ගය එනවා. හරි? එතකොට b සමානයි 2 ධන p කියලා එනවා. p ඉන්නවනම් වැඩි හරිනේ. p ඉන්නවනම් වැඩි හරි. මම ඔයගොල්ලන්ට පොඩි තර්කයක් දෙනවා. මම p ව ආකාර දෙකකින් හොයාගත්තා නම් මට b සමානයි එකක් ඇවිල්ලා එක ධනය කියලා ගන්න පුළුවන්. b සමානයි අනිත් එක ඇවිල්ලා එක ධන c කියලා ගන්න පුළුවන්. බලන්න මම මේකෙන් පොඩ්ඩක් ඔන්න බලන්න. මම ඒව එහෙම නැත්නම් x ඝනයේ සම්මුඛව සමාන කරනවා. x ඝනයේ සම්මුඛව සමාන කරනවා. එතකොට මට ඒව මේ ගේම් එකට තුල දාගන්න පුළුවන්. වම් පැත්තේ a. ඒ වගේම මම සමාන කරනවා x සම්මුඛ. x සම්මුඛව සමාන කරනවා දෙක. එතකොට මට c වත් මේ ගේම් එකට තුල දාගන්න පුළුවන්. කවුද? වම් පැත්තේ c. මේ බලන්න x ඝනයේ සම්මුඛ සැලකුවට පස්සේ වම් පැත්තේ දකුණු පැත්තේ x ඝනයේ සම්මුඛ මොනවද? x වර්ගයේ px p වැඩි වෙලා මට එනවා px ඝනය කියලා. ඔන්න එතකොට එයාගේ සම්මුඛ p. x වර්ගය වැඩි වෙලා එතනින් එනවා x ඝනය කියලා. එයාගේ සම්මුඛ 1යි. ඒ වගේම x වර්ගයේ px p වැඩි වුණා හරි. මෙයාගේ වැඩි වුණා එච්චරයි. ඔන්න ඒ සමානයි p ධන 1යි කියලා ආවා. හරි? මට මම ඕනේ දලිප්පකෝක මෙහෙම අමුතු විදියට යන්න. මට මෙතනින් p සමානයි a රින් 1යි කියලා මට ආවා. ඔන්න මේ පැත්තේ බලන්න c x ගේ සම්මුඛය ඇවිල්ලා මේ පැත්තේ c. අර පැත්තේ කවුද? x වර්ගයේ රාගිනවත් වැඩිලා x ගේ සම්මුඛයක් හැදෙන්නේ නැහැ. x වැඩි වුණොත් එimhe එකෙන් x ගේ සම්මුඛය 1යි. එක වැඩි වුණොත් එහෙම px x ගේ සම්මුඛය p. ඔච්චරයි ඉන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් p සමානයි c රින් 1යි කියලා. දැන් බලන්න මේක කොච්චර බරු ආතලකද කියලා. මේ බලන්නකො. එකක් ඇවිල්ලා මට B වලට එකම එක ප්‍රකාශනය යාවේ දෙක ධන B කියලා. එතකොට මට ඕනේ එක ප්‍රකාශනයක් නෙවෙයි ප්‍රකාශන දෙකක් ඕනේ B වෙනුවට. එකක් ඇවිල්ලා B සමානයි A ධන 1යි B සමානයි C ධන 1යි. ප්‍රකාශන දෙකක් ඕනේ. දෙකක් ඕන නම් එක ප්‍රකාශනයක් මට වැඩක් නැහැ. එහෙනම් මේක මේ P ඉන්න ඕනෙත් නැහැ. P ව හොයාගන්නවා A ඇතුළේනොත් හොයාගත්තා P ව C ඇතුළේනොත් හොයාගත්තා. එහෙනම් මේ දෙන්නව සෙට් කරලා මට කියන්න පුළුවන් මොකක්ද? P වෙනුවට A රින් එක දානවා. A රින් එක දැම්මම පස්සේ එතෙන්ට A රින් එක වැටිච්ච ගමන් මොකද වෙන්නේ? දෙක ධන A රින් එක ධන A කියලා එනවා. එහෙම නැත්නම් B සමානයි A ධන 1යි කියලා එනවා. ඒ වගේම මම මෙන්න මෙයාවයි මම සෙට් කරගත්තා. පළවෙනි කෙනා තුන්වෙනි කෙනා. P වෙනුවට C රින් එක දැම්මොත් අර වගේම තමයි. දෙක ධන C රින් 1. ඒ කියන්නේ C ධන 1යි. ඔන්න ඔහම ආවා. පැහැදිලිද? හරි. ඔන්න මම ඔයගොල්ලෝගේ මේකේ B කොටසේ පළවෙනියට පෙන්නන්න කියලා තියෙන දේ පෙන්නලා ඉවර කරා. හරි. ඊට පස්සේ ගානේ තියෙනවා තවද fx යන x වෙන දෙකෙන් බෙදූ විට ශේෂය 7 වන පරිදි. fx x වෙන දෙකෙන් බෙදූ විට ශේෂය 7 වන පරිදි හොයන්න කියලා තියෙනවා. a b හා c අගයම හොයන්න කියලා තියෙනවා. හරි. මම මේක පොඩ්ඩක් මේගොල්ලෝ පස්සට අපිට වමනා වේවි කියලා මම පොකටත් මේගොල්ලන්ට මම දාගන්න A මෙයාට B කියලා දාගන්නම්. ඉතල අවුලක් ගන්න එපා. හරි. මම මේක පොඩ්ඩක් මගන්නම්. හරි. එතකොට මේකේ මොකක්ද කියලා තියෙන්නේ fx x වෙන දෙකෙන් බෙදූ විට ශේෂය. කියන්නේ fx x වෙන දෙකෙන් බෙදූ විට ශේෂය 7යි කියලා එනවා දීලා තියෙනවා. ඔයාලා දන්නවා ශේෂ ප්‍රමේයයට අනුව
ඒ නිසා ශේෂ ප්‍රමේය ගන්නවා. ප්‍රමේය ගන්නවා. fx x වින දෙකෙන් බෙදුවට පස්සේ ශේෂය කියලා ශේෂ ප්‍රමේය ගන්නවා. අපිට කියන්න පුළුවන් මේ x වින දෙක බිඳුවෙන් x සමානයි 2දී එහෙනම් ශේෂය f2යි. ඔය f2 කියන එක නා සමාන වෙනවා 7ට. ඔන්න ඔබ කියලා අපිට කියනවා. හරි? එහෙනම් මම මොකද කරන්නේ? මම දානවා මෙයාට 7යි කියලා. 7 4වෙනි බලය ධන a වතාවක් 7 3වෙනි බලය ධන b වතාවක් 7 දෙවෙනි බලය ධන c වතාවක් 7 ධන 1 සමානයි 7යි කියලා කියනවා. හරි? 7 4වෙනි බලය. දැන් මට සුළු කිලිලිය මම මාර අවුල්. ඒක නිසා මම මේක පොඩ්ඩක් යවලා ගන්නවා. මම මෙතන පොඩ්ඩක් අතකින් ගිහලා ඉස්සෙල්ලාම සුළු කරලා ඉන්නවා. 49යි 49 වර්ගයේ 9.81යි 4.9 36යි 36ටයි කියද 44යි 4.9 කියද 36යි නේද? ඔව් 36යි ඉතිරි තුන 4 16 19යි 1යි මම 20 වෙනි ගණන් ගෙනියන්නේ පොඩ්ඩක් f2 නේ මම දෙකනේ දාන්න ඕනේ 2 4 වෙනි බලය a වතාවක් 2 3 වෙනි බලය b වතාවක් 2 වර්ගය ධන c වතාවක් 2 ධන 1 සමානයි 7යි. මම මේ 7 දැකලා මම 7 ඇතුළට දාලා. නෑ f2 හොයන්න ඕනේ. ඔන්න f2 මම ගෙවුවා වම් පැත්තේ. f2 කියලා කියන්නේ ශේෂය. ඒගොල්ලෝ දක්නේ දීලා තිනවා. ශේෂය කියලා 7යි කියලා. හරි? දැන් කතන්දරේ පොඩ්ඩක් දිරව ගන්න. ඊට පස්සේ අපි මේක ඉදිරියට යන්න. හරි? 2 4 වෙනි බලය ඇවිල්ලා ඒක නම් 16යි. 16යි කියලා 17යි. ඒක අනිත් පැත්තේ ගියාම ඍණ 17යි. ඍණ 17යි කියලා කියන්නේ 7න් 17 කියන පස්සේ ඍණ 10යි. මේ පැත්තේ 2 3 වෙනි බලය ඇවිල්ලා 8යි. A මෙතන 4යි B ධන 2යි C ධන 1 ඉස්සලා විසුරු කරානේ හරියත් එක්ක හරි මම හිතනවා වැඩි හරි කියලා සමාන මොහොත දිගට ඕනේ ඔන්න උඩ මම මෙයාට පාර්ට් C කියලා දානවා දැන් බලන්න මට ABC කියලා තුන් දෙනෙක් ඉන්නවා ඒ තුන් දෙනාගේ අගයම හොයන්නයි ඕනේ ඒකට මට ඉන්නවා එක සමීකරණයක් ඉන්නවා දෙකක් ඉන්නවා තුනක් ඉන්නවා සමීකරණ තුනක් ඉන්නේ තුන් දෙනෙක් හොයන්න ඉන්නේ එහෙනම් මම අර සමීකරණ දෙකක් මේ පල්ලෙන් මම මෙහෙම ලියා ගන්න නේ b සමානයි a ධන 1යි කියලා එක සමීකරණයක් නැහැ ඒක ඕනේ අතේ ලියාන්නේ මේවල මට එකක් ඇවිල්ලා මට මෙයාව තනි කරම මට ලියා ගන්න පුළුවන් b වලින් කොහොමද මම මේක ලියා ගන්න ඔන්න බලන්න මෙතන b ඉන්නවා a වෙනුවට මම දානවා b ඍණ 1යි කියලා මම c වෙනුවට මම දානවා b ඍණ 1යි කියලා a, b ගෙන් c ට ආදේශය මම මොකද කරන්නේ a වෙනුවට මම දානවා b ඍණ 1යි කියලා. එතකොට 8 වතාවක් b ඍණ 1යි. දාන්න. මෙතන b වෙනුවට ආයි දාන්න ඕනේ නැහැ නේ b කියන්නේ b. c වෙනුවට මම දානවා දෙවතාවක්. කවුද? b ඍණ 1යි. මම කිව්වේ b නේ. හරි. සමානයි ඍණ 10යි. ඔන්න b ගේ සමීකරණයක් ආව සුළු කරා නම් මේක උත්තරේ එයි. අපි එකපාර සුළු කරලා ඕනෙන් ගමු. පුළුවන් වෙයිද නැහැ. 10යි 14යි. එතකොට මෙතන ඉන්නවා 14යි b කියලා. 14යි b නම් මෙතන ඉන්නවා ඍණ 8ක් ඉන්නවා. මෙතන ඉන්නවා ඍණ 2යි. ඍණ 8යි ඍණ 2යි කියලා කියන ළමයි ඍණ 10යි. අර පැත්තට ගියා පස්සේ ධන 10 වෙනවා බිඳුවයි. එතකොට b සමානයි බිඳුවයි කියලා උත්තරයක් එනවා. b ට බිඳුවයි කියලා උත්තරයක් එනවා. b ට බිඳුවයි කියලා උත්තරයක් එනවා නම් මට මෙතනින් කියන්න පුළුවන් a සමානයි ඍණ 1යි කියන්න පුළුවන්. b ට බිඳුවක් කියනවා නම් මට මෙතනින් කියන්න පුළුවන් c සමානයි ඍණ 1යි කියලා. හරි. a සමානයි ඍණ 1යි කියලා උත්තරයක් එනවා. c සමානයි ඍණ 1යි කියලා තව උත්තරයක් එනවා. මම හිතනවා මොකද මම ගාව උත්තර නැහැ මම මේක හදලා නැහැ මේ වෙලාවේ කරපු නිසා මම හිතනවා මේක සාර්ථක ඇති කියලා ඍණ 8යි හරි ඍණ 10යි පේන වැරදි ඔව් පේන විදිහට වැරද්දක් නැහැ හරි ඊට පස්සේ ඊට පස්සේ කියනවා එම a, b හා c අගයන් සඳහා fx පූර්ණ ලෙස සාධක වලට බෙදින්න කියලා කියනවා. fx පූර්ණ විදිහට සාධක වලට බෙදින්න කියලා ඒගොල්ලෝ කියනවා. හරි? දැන් බලන්න fx ඉස්සෙල්ලා ගත්ත සාධක දෙක ඔන්න. ඔන්න ඔය abc අගයන් සඳහා fx පූර්ණ විදිහට සාධක වලට බෙදන්න කියලා කියනවා. හරි? හොඳට මතක තියාගන්න අපිට අර මැද සූත්‍රයක් ආවා. b සමානයි x වර්ගයේ සම්මුලක සැලකුවට පස්සේ b සමානයි මොකක්ද? මේ පැත්තේ මොකක්ද දාන්නේ? 2 ධන p කියලා ආවා. ඔය p හොයාගත්තා නම් මේ පැත්ත තනිකර සාධක වලට කැඩිලා නේ තියෙන්නේ. එහෙනම් b වෙනුවට බිංදුව දාන්න. එතකොට p සමානයි ඍණ 2යි කියලා එනවා.
ඔන්න ඔය ඍණ දෙක ගිහලා මෙතනට ප්ලග් කරන්න. එතකොට මට තනිකරම ඔය ABC සඳහා ඒ කියන්නේ A ඇවිල්ලා ඍණ 1යි B ඇවිල්ලා බිඳුවයි C ඇවිල්ලා ඍණ 1යි. එතකොට මට තනිකරම ලියන්න පුළුවන් fx මේ බලන්න x වල හතරවෙනි බලය A ඇවිල්ලා ඍණ 1යි B ඇවිල්ලා බිඳුව. එතකොට B වල සම්බන්ධ නැහැ මෙතන. C ඇවිල්ලා ඍණ 1යි x ධන 1. මෙයා මට තනිකරම ලියන්න පුළුවන් x වර්ගය ධන x ධන 1 වතාවක් x වර්ගය p වෙනුවට ඍණ 2යි ඍණ 2x ධන 1. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. හරි. එතකොට මෙයාම තනිකර සාධක වලට කඩන්න කියලා කියනවා. පූර්ණ ලෙස සාධක වලට වෙන් කරන්න කියලා කියනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා x වර්ගය ධන x ධන 1 මෙයාව සාධක වලට වෙන් කරාට පස්සේ x වෙන එක ගුණ කිරීම x වෙන එක. එහෙම නැත්නම් x වෙන එකේ වර්ගය. ඔන්න පූර්ණ ලෙස සාධක වලට වෙන් කරා. හරි. ඊට පස්සේ කියනවා බින්න භාගයක්. මේ ගණන් නම් මා ලේසි. ඒතර කේස් යන්නේ මේ වගේ ගණන්. හරි. ළමයි තියරි එක හැම වෙලේම ඉන්න. තියරි එක හැම වෙලේම වැඩ කරන්න. හරි. තියරි එක හැම වෙලේම හැසිරෙන්න. තියරි කියලා කියන්නේ තමන්ගේ එකම මිතුරා. හරිද? නිකන් අර අපි සංසාර ගමනේ යද්දි නිකන් අපි කරන පින්පව් වගේ තමයි තියරි හොඳට පුළුවන් වීම සහ හොඳට බැරි වීම. හරි? ඒ වගේ තමයි මේක. ගණිතමය මේ කියන්නේ අපි මේ උසස් පෙළ ගමන යද්දී ඕගොල්ලෝ රැස් කරගන්න කුසල් තමයි හොඳට තියරි කියන්න. හරි? හරියට තියරි කරගන්න. හරි? එතකොට මේවා සතකට ගාලා පේන්න ගන්නවා. හරි? එහෙම පේන්න ගන්න නැහැ. එහෙම කියනවා නම් බොරුවක්. එහෙම නෙවෙයි. ඕගොල්ලන්ට මේක තේරුම් ගැනීම හැකියාවක් හම්බ වෙනවා. හරි? සමාන මෙතන 2x වර්ගය බෙදීම fx. හරි ඒක දිරව ගන්න ඕකට. එතකොට මෙන්න මෙයාව භින්න භාග කරන්න කියලා අපි කියනවා. fx කියන්නේ මෙන්න මෙයා. ඒක තමයි ඔය ගොයි ඔය පූර්ණ සාධක වලට කඩන්න කියලා කිව්වේ නේ. අපි බලමුකෝ මොකද මේ වෙන්නේ කියලා. මෙන්න මෙයාව භින්න භාග වලට කඩන්න කියලා කියනවා. කවුද? x වර්ගය ධන x ධන 1 වතාවක් x වෙන එකේ වර්ගය කියලා ඉන්නවා. හරි. එතකොට මේ උඩේ කියන තව සාධක වලට එන්න කලින්ව නෑ නේද? 2x වෙන එක x වෙන එක වගේ කලින්ව නෑ. x වෙන නෑ. ඉවර වෙන ප්‍රයිසි. හරි. දැන් මෙයා බින්න භාග වලට කඩන්න කියලා කියනවා. අපි දන්නවා මෙයා බින්න භාග වලට කඩද්දී මෙයාගේ හරේ මාත්‍රය විදිහට ඔයගොල්ලෝ දන්නවා fx කියන්නේම හතරවෙනි මාත්‍රයේ බහුපදයක්. එහෙනම් මෙයා බින්න භාග වලට කඩද්දී හරේ මාත්‍රයට වඩා මගේ ලවේ මාත්‍රය අඩුයි. ඒක නිසා මම මෙහෙම තමයි කඩන්නේ. ඉස්සෙල්ලාම මේ වර්ගජ පදය මට තවදුරටත් සාධක වලට කඩන්න බෑනේ. එහෙනම් ඉස්සෙල්ලා අපි කඩනවානේ. කඩන්න බැරි නිසා වර්ගජ පදය මොහොම ලියනවා. ඒකට එයාගේ උඩට එන්නේ අපේ හරේට වඩා එකක් අඩු මාත්‍රයක් තියෙන සාධාරණ බහුපදයක් මම ලියනවා ax ධන b. ඒ විදිහ බහුපදයක්. මේ වගේ පුනරාවර්ත සාධක තියෙද්දි ඒක ලියන්නේ x වෙන එකේ වර්ගය සමානයි. x වෙන එක එයාගේ උඩට එන්න ඕනේ නියතයක්. ඊට පස්සේ එනවා x වෙන එකේ වර්ගය කියලා. එයාගේ උඩට එන්න ඕනේ ඒත් නියතයක් නැහැ. දැන් මෙතන ඇවිල්ලා වර්ග දෙක කෙනෙක් උනාට එතන උඩට එන්නත් ඕනේ නියතයක් නැහැ. භින්න භාග කරන්නේ තියරි ඇවිල්ලා ආකාර වලට ගන්නලා තියෙන්නේ. ඒක ආයෙ මම මෙතන කියලා දෙන්නේ නැහැ. ඒක උඩ විකාරයක් වෙනවනේ. හරි. මෙන්න බලන්න. මෙයා ගුණ කරාට පස්සේ පොදු හරයෙන් ගුණ කරන ඔක්කොම පොදු හරයෙන් ගුණ කරාට පස්සේ අර පැත්තේ එනවා ax ධන b කියලා එනවා. වතාවක් x වෙන එකේ පූර්ණ වර්ගය කියලා එනවා. ධන c වතාවක් x වෙන එක වතාවක් x වර්ගය ධන x ධන 1යි කියලා එනවා. ධන b වතාවක් x වර්ගය ධන x ධන 1යි කියලා එනවා. මම මේ විශේෂ කාරණයක් කියන්නේ මේක ගොඩාක් කට්ටිය කතා කරන වැරදි තැන. පට්ට වැරදි තැන. ඒ වුණාට මම මේ කියනවා මේ මෙන්න මේ කාරණා වල දාන්න. කට්ටිය මේ වගේ වැඩක් කරනවා. x සමානයි 1 දාලා මෙයාගේ මේ b වල අගේ හොයනවා. මෙයා බිඳුව කරනවා. මෙයා බිඳුව කරගන්නවා. x සමානයි 1 දාලා. ළමයි භින්න භාග හොයන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ නිකම්ම මේ සර්වසාම්‍ය දුන්නා නම් භින්න භාග ගානක් නොවි නිකම්ම මේ සර්වසාම්‍ය දුන්නා x සමානයි 1 දාන එක හරි. ප්‍රශ්නයක් නෑ. හරි. හැබැයි ඕගොල්ලෝ හොඳට හිතලා බලුවොත් එන්න අපි මේ හදන ගාන
මෙන්න මේ ඉන්න විශ්වය ඇතුලේ මෙන්න මේ භින්න භාග ගන්න මේ කියන විශේෂිත භින්න භාග ගන්න ඉන්න මේ විශ්වය ඇතුලේ x සමානයි 1 වෙන්න බෑ. x සමානයි 1 වුණොත් මෙයාගේ හරය බිඳු වෙනවා. ඒක නිසා මේක ලියද්දිම කියවෙනවා x සමානයි 1 වෙන්න බෑ කියලා. x සමානයි 1යි කියලා. එහෙව් කතාවක එහෙව් විශ්වයක් ඇතුලේ ඉන්න අපි හරි x සමානයි 1 දාලා මෙතනදී මේ සම්මුණ වල අගය ගන්න උත්සාහයක් දෙනවා. ඒ උත්සාහයක් දෙන එක කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. x සමාන 1 දාලා බින්න භාග හොයන්න. එහෙනම් සම්මුණ හොයන්න. හරි. x සමාන 1 විතර. මොකද වෙන්නේ? වම් පැත්තේ. මෙතන 1යි. එතකොට 2 2 4යි 4 1 ගියා පස්සේ 3යි. හරි. දකුණු පැත්තේ මොකද වෙන්නේ? මෙයා බිඳු වෙනවා. මෙතන බිඳු වෙන නිසා මෙතන බිඳු වෙන නිසා මෙයා බිඳු වෙනවා. එක දැම්මම පස්සේ 1 1 1යි 3යි. d සමානයි 1යි කියලා එනවා. ඔන්න. හරි. ඊට පස්සේ මම සලකනවා කවුද? x වල වර්ගයේ සම්මුඛ සලකනවා. එතකොට මෙන්න 2යි. මේ පැත්තේ x වර්ගයේ සම්මුඛ නෙවෙයි මම x ගණයේ සම්මුඛ සලකනවා. එතකොට x ගණයේ සම්මුඛ සලකුවාට පස්සේ මගේ වම් පැත්තේ x ගණයේ සම්මුඛ බිඳුවයි. දකුණු පැත්තේ මෙතන ඉන්නවා ax ඉන්නවා මෙතන ඉන්නවා x වර්ගය ඉන්නවා. වැඩි කරලා පස්සේ a ඉන්නේ. හරි. මට මේ කම්මැලි වැඩක් ඈ. හරි. මෙතන ඉන්නේ c. යනවා අංකයක් කියලා කියන්න. හරි. හම්බෝ. හරි. ඊට පස්සේ x වර්ගයේ සම්මුඛ මම සලකන්නම්. x වර්ගයේ සම්මුඛ සලකුවාට පස්සේ මෙතන 2යි මම පෙර 2යි. එතකොට මෙතනින් x වර්ගයේ සම්මුඛ දෙන්නේ du වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ax වැඩි වෙන්න ඕනේ ඍණ 2x. එතකොට ඍණ 2a කියලා එනවා. ඒ වගේම x වල සම්මුඛ සලකුවාට පස්සේ මෙතන තියෙන ඍණ 1යි. අර පැත්තේ ඉන්නේ ax එකේ වැඩි වෙලා a කියලා එනවා. ඒ වගේම du වැඩි වෙන්න ඕනේ ඍණ 2b. ඍණ 2x කියලා. එතකොට ඍණ 2b එනවා. x වර්ගයේ සම්මුඛ සමාවෙන්න මේ මම මෙතන මම ඉන්නේ තව තියෙනවානේ. x වර්ගයේ සම්මුඛ කියන්නේ එතකොට මෙතනින් එනවා c කියනවා. ඒ වගේ මෙතනින් එනවා ඍණ c කියනවා. එතකොට ධන c ඍණ c කැපිලා යනවා අතනින් එනවා d කියලා. x වර්ගයේ සම්මුඛ කලබලුණු දෙලි කරනවා. එමිලි බලමු. මෙතනින් b එනවා ඍණ 2යි. හරි. මෙතනින් එනවා x වර්ගයේ සම්මුඛ කියලා මෙන්න මේ දෙන්න ගුණ වෙලා x වර්ගයක් හැදෙනවා. මෙතනින් ආයෙ මේ දෙන්න ගුණ වෙලා ඍණ x වර්ගයක් හැදෙනවා. කැපිලා යනවානේ. එතකොට මෙතනින් එනවා d කියලා. dx වර්ගය නිසා. x පදය ඇවිල්ලා මෙතනින් එනවා ධන a කියලා. මෙතනින් එනවා ඍණ 2යි d කියලා. මෙතනින් x පදය හැදෙනවා. මෙයයි මෙයයි ගුණ වෙලා x හැදෙනවා. මෙයයි මෙයයි ගුණ වෙලා හැදෙනවා ඍණ x. මොන මගුලද ඔක්කොම d කැපිලා යනවානේ. හරි. අවුලක් නැහැ ඉතින් අපිට හොඳයි. මෙතනින් හැදෙනවා x පද කියලා d හැදෙනවා. දෙවෙනි සමීකරණේ නැත්නම් තුන්වෙනි සමීකරණේ අවසානයේ x නෝට් පදය. මෙතන ඉන්න 2යි අර පැත්තේ මෙතන ඇවිල්ලා 1යි 1 b කියලා ඊට පස්සේ b මෙතන ඉන්නවා c මෙතන ඉන්නවා d. හරි. මේක එතකොට හරි. මේ 2යි 3යි මම අඩු කරනවා. අඩු කරන්න ඕනේ එක ආදේශ කරනවා. ඒ d සමාන 1යි. එක ආදේශ කරාට පස්සේ ab ගේ සමීකරණ දෙකක් එනවා. 2 හා 3ෙන් මට සමීකරණ දෙක එනවා. d ව ආදේශ කරාට පස්සේ මෙතනට එක දැම්මම පස්සේ b ඍණ 2යි ඇවිල්ලා 1යි කියලා එනවා. මෙතනට එක දැම්මම පස්සේ මෙතනට ඊට පස්සේ ඍණ 2 වෙනවා. ඒකට a ඍණ 2යි b ඇවිල්ලා ඍණ 2 වෙනවා. හරි. එතකොට මෙයා දෙකෙන් වැඩි කරලා මෙයාට එකතු කරන්න. එතකොට මෙතන 2යි b 2යි b කැපිලා යනවා. ඍණ 2යි දෙකෙන් වැඩි කරලා පස්සේ ඍණ 4යි වෙනවා. ධනයි ඇවිල්ලා ඍණ 3යි වෙනවා. මෙයා දෙකෙන් වැඩි කරලා එතකොට 2යි දෙකෙන් දෙකක් ගියම පස්සේ බිඳුවයි a සමානයි බිඳුවයි කියනවා. a බිඳුව වෙනවා ඈ. හරි. බිඳ භාග කරලා ඉවරලා යා හරිද කියලා බලන්නත් ඔයගොල්ලෝ දන්නවනේ ක්‍රමේ. දන්නේ නැද්ද? ඉන්න මම කියලා දෙන්නම්. මේ බලන්න. ඒක බිඳුව දැම්මම පස්සේ b කීයද? b 1යි. මේ බලන්න ආයෝනේ මෙතෙන්ට දාලා බලන්න මේක b 1යි කියනවා. හරි. එතකොට මෙයා පාවිච්චි කරලා මට 4 කියලා මට c හොයන්න පුළුවන්. එකපාර හොයන්න නෙමෙයි. b ට දාන්න කවුද? 1 දාන්න. d ට දාන්න 1. 1 1 2 කැපිලා ගියා c සමානයි බිඳුවයි කියලා එනවා. හරි. වැඩි පැහැදිලි.
A සමානයි 0යි කියලා එනවා B සමානයි 1යි කියලා එනවා. එතකොට බිඳ බව කරලා පස්සේ මෙන්න මෙහෙම කොයි එක එනවා මේක. හරිද? A සමානයි 0නේ. A සමානයි 0 නිසා මෙහෙම කැලලක් එන්නේ නැහැ. B සමානයි නේද? 1යිනේ. ඒක නිසා මෙතන ඉන්නේ උඩ 1යි කියලා. C ඇවිල්ලා ගියද 0යි. ඒක නිසා මෙයා 0 නිසා 0 කාගෙන් බෙදුවත් මෙන්න මේ කැලම නැහැ. D ඇවිල්ලා ගියද 1යි. මම එයා පොඩ්ඩක් නම් කරලා ලියන්නම්. 1 බෙදීම x ඍණ 1 වර්ගය කියලා. ඔන්න ඔයයි. හරි. ඔය දෙක පොඩ්ඩක් ආපහු සුළු කරලා බලන්න. සුළු කරලා බැලුවට පස්සේ ආපහු මෙයා එනවනම් ඔන්න අපි බින්න බව කඩලා ඉවරයි. සුළු කරලා බැලුවට පස්සේ ආපහු මෙයා එනවනම් ඔන්න අපි බින්න බව කඩලා ඉවරයි. කියලා සිංහලයේ තේරෙනවනේ. හරි. එහෙනම් අපිට සුළු කරලා බලන්න. සුළු කරලා බැලුවට පස්සේ නැත්තම් මේක මෙච්චර දාගන්න ඕනේ නැහැ. උඩින් බින්න බව කඩලා මෙතෙන්ට ධන x එකක් එකතු කරලා ඒ වගේ පොඩි ගේම් එකක් ගන්න පුළුවන්. හරි. හරි. මම හිතනවා වැඩේ ඉවරයි කියලා. සුළු කරලා බැලුවොත් එහෙම මේක එනවා කියලා පේන්නේ. එතකොට x වර්ගය බලමුකොට x වර්ගය ඍණ 2x ධන 1 වෙනවා. මෙයා මෙහින් ගුණ කරලා පස්සේ x වර්ගය ධන x ධන 1 වෙනවා. 2x වර්ගය වෙනවා ඍණ x වෙනවා ධන 2 වෙනවා. හරි. ඔය බින්න බව කෙරුවා. හරි. ඔන්නෝමයි අපේ 9 වෙනි ගාන ඉවර වෙන්නේ. මම අන්තිම එක පොඩ්ඩක් වේගෙන් කරගෙන ගියා. ඕනම් පොඩ්ඩක් ස්ලෝ එකේ පෝස් කර බලන්න මොකද මේ වෙන්නේ කියලා. තේරුම් නැත්තම් තේරුණා නම් අපි යමු එහෙනම් ඊළඟ ගානට අපේ 10 වෙනි ගානට.